ආයු බොහෝ වේවා. සම්මා සම්බුදු සරණයි ඔබට. බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව උතුම් දේශයක අභිමානය රැගෙනෙන නාලිකාව. අදත් උදැසනින්ම ඔබට සෙත් ප්‍රාර්ථනා කරමිනුයි තුනුරුවනේ නිදුක් නිරෝගී ආශිර්වාදය ඔබට ලැබේවයි ප්‍රාර්ථනා කරමිනුයි මේ විදිහට සජීව සම්බන්ධතාවය ලබා ගන්නේ. අතුරුගිරිය මැදිරි සංකීර්ණයේ සිට අද දවසේදී දෙවි මගට බුදුදහම සජීව අපේ සාකච්ඡාමය වැඩසටහන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙනුයි ඔබත් සමග මේ විදිහට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජීවිතයේ වටිනා කියන කරුණු කාරණාවන් කතරම්ද කියලා අප්‍රමාණ වූ කරුණු කාරණාවන් අපි නිරන්තරයෙන්ම අපේ වැඩසටහන ඔස්සේ ඔබට දායාද කරනවා. නමුත් අදත් සූදානම් වෙන්නේ එවැනිම වටිනා කියන සමාජ පරිශ්‍රයක ඔබ මුහුණ දෙන ඔබ අත්විඳින එවැනි කරුණු කාරණාවන් පිළිබඳව කතා බහ කරන්න. අද දවසේ අපේ කතා බහ සිද්ධ කරන්නට මේ උදැසනින්ම සිද්ධ කරන දෙවි මගට බුදුදහම අපේ සජීව වැඩසටහන අපේ මේ සාකච්ඡාමය වැඩසටහන සඳහා අපේ ගෞරව පූර්වක ආරාධනය පිළිගෙන මෙත් මැදිරි සංකීර්ණයට වැඩමවතාල ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු කොට මා ඔබට හඳුන්වා දෙන්නම්. උන්වහන්සේ කැලණිය වේවැල්දෝබ ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතනයේ මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය දෙහිපේ චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයෙන් වේවායි ප්‍රාර්ථනා කරන අපේ හාමුදුරනේ අද අපේ සාකච්ඡාමය වැඩසටහනේ අපි මාතෘකා කරගෙන තියෙන්නේ මේ දේශීයත්වය ගැන අපේකම ගැන අපි හිස්මුදුන්ලා කතා බහ කරනවා අපේකම ගැන මේ දේවල් අපේ උරුමයන් අපේ අනන්‍යතාවය වෙච්ච දේවල් කියලා. නමුත් ඒ අනන්‍යතාවය වෙච්ච දේවල් අපේ දේශීයමය වූ දේවල් සහ අපේ උරුමය වූ දේවල් ඒ අපේ ප්‍රෞಢ ඉතිහාසයත් සමග අපිට දායාද වෙච්ච ඒ උරුමයන් අපි නිසි ආකාරව ඇගීමකට ලක් කරනවද? එහෙමත් නැත්නම් අපි ඒ දේවල් ඒ දේශීයත්වය හා එක්කාසු වී කටයුතු කරනවද? ඒ දේවල් සැලකිය යුතු වටිනාකමක් ඒ දේවල් වලට ලබා දෙනවද? සාම්ප්‍රදායට අපේ අතීත මුතුන් මිත්තන්ගෙන් පටන් පැවතෙන ඒ සාම්ප්‍රදායික දේවල් වලට ඒ සිරිත් විරිත් වලට දායාදයන්ට මේ කිසිම දෙයකට අපි නිසි වටිනාකමක් වර්තමානයේ වෙනකොට ලබා දෙනවාද කියන කාරණේ ඔබට ප්‍රශ්නයක්ව පවතින්නට පුළුවන්. අපි අද දීර්ඝ වශයෙන් කතා බහ කරන්න සූදානම් වෙනවා. පුරා හෝරාවක කාලයක් ඔබ වෙනුවෙන්ම නියමිතව තිබෙනවා මේ කතා බහට. අපේ හාමුදුරුවනේ වර්තමානයේ අපේ මේ දේශීයත්වය අපි කියනවා මේ ගන්න අපේ දේ කියලාත් කියනවනේ අපේම දේ. එහෙම කියන දේවල් වල ඒ හැඟීම මිනිස්සුන්ට වර්තමානයේ ගොඩක් දේවල් වලින් ඈත් වෙලා තියෙනවා දැන්. අපි දකිනවා අපේ හැමදෙරණ දැන් මේ බොහෝ දේවල් දැන් අපේ දේශීය වශයෙන් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් තියෙනවා. සහ දේශීය වශයෙන් අපිට අතීතයේ පටන් උරුම වෙච්ච දේවල් තියෙනවා. නමුත් ඒ දේවල් පසකලා මේ විජාතීය දේවල් වලට බටහිරින් ආනයනය කරන දේවල් වලට විශේෂ වශයෙන් පෙළඹීමක් සහ ඒකේ යම්කිසි දෙයක් මිලදී ගැනීමේදී හෝ වේවා යම්කිසි දෙයක් ලබා ගැනීමේදී හෝ වේවා එහි මිල ප්‍රමාණය ඉහළ වෙන තරමට තමයි තවත් කෙනෙක්ට ඒ ආනයනය කරන දෙයක වටිනාකම තේරෙන්නේ. නමුත් අපේ දේශීයත්වයේ හැඟෙවෙන දේවල් අපේ සංස්කෘතිය වෙන්න පුළුවන් අපේ සම්ප්‍රදායන් වෙන්න පුළුවන් මේ දේවල් වලට ඒ වටිනාකම නැති වෙන්න හේතුව මොකක්ද වර්තමානයේ වෙන විට? ඔව් තෙරුවන් සරණයි. අදත් ඔබ සූදානම් වෙන්නේ මෙත් ටීවී ඔස්සේ බුදුමගට දිවි මගට බුදුදහම සමීප කරගන්නට. ඉතින් අද මාතෘකාව වර්තමානයේ ගොඩාක් කතා වෙන මාතෘකාවක්. මේ කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සු තුළ වැඩිපුර කතා බහට ලක් වෙලා තියෙන මාතෘකාවක්. ඒත් එක්කම අපේ රාජ්‍ය මට්ටමින් පවා එයට යම් යම් කතා බහට ලක් වෙමින් තියෙන මාතෘකාවක්. අද දවස වෙනකොටත් අපි දැක්කා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන
සන්නාමේ යටතේ යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරන්න අද දවසේම. ඉතින් ඒක මේ මාතෘකාවම අද තෝරා ගැනීමත් එක්ක ඒ සම්බන්ධතාවයක් නැහැ කියලා මං හිතනවා. නමුත් ඒකත් අපි සිහිපත් කරන්නට ඕන. ඉතින් මෙතෙන්දී ඔබතුමා කතාබහ ආරම්භ කරනකොට මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙනකොට කිව්වා අපි දේශීයත්වයට මුල් තැන දෙන්නේ නැතුව බටහිරින් එන ඒවා නැත්නම් විජාතිකයන්ගෙන් එන දේවල් වලට වටිනාකමක් දෙනවා කියන එක. ඒක තමයි ඇත්තටම මේකට බලපාන ප්‍රධානම කාරණාව. දැන් උදාහරණයකට ගත්තොත් කොස්දෙල් කනවා කියන එක සාමාන්‍යයෙන් අර අපි මේ සමාජය තුල දකින්නේ දැන් මේ වර්තමානය තුල දකින්නේ අර ගොඩේ කෑමක් කියලා. ඒකට ගොඩේ කෑම කියලා තමයි නම් කරලා තියෙන්නේ. හැබැයි කොස්දෙල් වල බෙහෙත් නැහැ, විසකාරක නැහැ. ඒ හැමදෙන්නේ දැන් කොස්දෙල් දැන් සාමාන්‍යයෙන් දැන් නාගරික ජන සමාජවල ඉන්න අය තවත් කෙනෙක්ට වෙලාවට ගණන් ගන්න නැහැ කොස්දෙල්. ගණන් ගන්න. ඔව්. හරිම ප්‍රාථමික ගම්බද අනිවාර්යෙන්ම කෑමක් කියනවා. නමුත් අපේ හැමදෙන්නේ ලංකාවේ වැල වරක. ඔව්. වරක පවා මේ ටින් කරලා ඒවා නිෂ්පාදනය කරලා පිටරට. ඔව්. ඒක තමයි දැන් එතෙන්දී ඒකට මේ වටිනාකමක් නොදෙන නිසාම මේකේ ගුණය ගැනවත් සාරය ගැනවත් හොයන්නේ නැතුව අර ඔබ අර කිව්වා වගේ ආනයනය කරන දෙයකට තියෙන වටිනාකමට මේක ලක් කරන්නේ නැතුව කටයුතු කිරීමත් එක්ක මේවා සමාජය තුළ බැහැර වෙන දේවල් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක මම දකින්න දෙයක් තියෙනවා මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක තමයි හැමදේම බද්ධ වෙලා තියෙන්නේ. අපේ සංස්කෘතිය කියලා දැන් මේ වර්තමානයේ කතා කරන සංස්කෘතිය යම් යම් මිශ්‍ර වීම් තියෙනවානේ. ජනප්‍රිය සංස්කෘතියත් එක්ක මිශ්‍ර වීම් තියෙනවා යම් යම් ජන කොටසත් එක්ක. අතීතයට ගියොත් ආරම්භයට ගියොත් මේක බුදුදහමෙන් පෝෂණය වෙච්ච සංස්කෘතියක් දායාද වෙච්ච රටක්. ඒක කවුරුත් පිළිගන්නවා. අපි අන්‍යාගමිකයෝ පවා මං දැක්ක එක අවස්ථාවක් කාදිනල්තුමා පවා පිළිගන්නවා ඊට එයාගෙත් පරම්පරා කිහිපයක් ගියපුවම බෞද්ධයි කියලා. ඒක ඇත්තනේ කවුරුත් පිළිගන්න දෙයක්නේ. එතකොට එතෙන්දී අපිට පේනවා මේ බුදුදහමත් එක්ක තමයි අපේ මිනිස්සු ජීවත් වුනේ. උණු වතුර ටිකක් මහ පොළොවට විසි කරේ නැහැ. ඒ මහ පොළොවේ සත්තු පෙනිලා නෙවෙයි. නොපෙනෙන සත්තුන්ට අපි අබය දුන්නා. ඒ කියන්නේ අපිට බුදුදහමෙන් පෙන්වලා දීලා තියෙනවා සියලු සත්වයෝ නිදුක් වේවා කියලා. සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. දැක්කේ නැති වුණත් නොදැක්කා වුණත් උපන්නා වූ නූපන්නා වූ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න තමයි බුදුදහමෙන් අපට උගන්වන්නේ. ඒ නිසා උණු වතුර ටික නිමුණට පස්සේ තමයි පොළොවට විසි කරේ. ඊළඟට පෝය දවසට අපේ මිනිස්සු පෝය දවස තුල ගත කරේ වෙනමම ජීවිතයක්. සියලු කටයුතු වලින් ඈත් වෙලා ආගමානුකූල පරිසරයක් තුල ජීවත් වුණා. ඒ මොකද මිනිස්සු පවට බය නිසා. පවට බයව තිබුණු සංස්කෘතියක් තමයි අපේ තිබුණේ. පවක් කියන එක පුංචි කාලේ ඉඳලම උගන්වලා තිබ්බා ඒකට විපාකයක් තියෙනවා කියලා. ඒ විපාකය දුකක් ඇති වෙන්නේ කියන එක පුංචි කාලේ ඉඳලා උගන්වලා තිබුණා. අපිට මතකයි ඉස්සර අපිට පුංචි හරි වරදක් කරොත් එහෙම අපේ වැඩිහිටියෝ කියන්නේ අපාය යන්න වෙනවා කියලා. අඩුම තරමේ මට මතකයි මේ අපේ වැඩිහිටියෙක්ගේ කකුලක් මෙහෙම තියෙද්දි ඒ කකුල උඩින් පැනලා ගියොත් එහෙම වාට අපාය යන්න වෙයි ඔහොම කරොත් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ තරමට අපේ සංස්කෘතිය තුල හික්මීමක් ඒ වගේම අපිව පවට බය කිරීමක් සිද්ධ කළා. ඒකත් එක්ක තමයි අපේ ජීවන රටාව හැදිලා තිබුණේ. ඒ නිසා අපි අපේ මිනිස්සු තුල එකිනෙකාට උදව් උපකාර කරගෙන යන සංස්කෘතියක් තිබුණේ.
දවල්ට කෑම ටික උයනකොට අපේ අම්මලා ගෙදර ඉන්න පිරිසට විතරක් නෙමෙයි කෑම ඉව්වේ. තව චුට්ටක් වැඩි කළා. කවුරු හරි ආවොත් කෑම ටික දෙන්න. ඔව්. ඒ කියන්නේ ඒ අපේ ගෙවල් වල බතයි දෙන්නේ දැකලා නෙවෙයි. අපේ අතීතයේ ගෙවල් වල ඉන්න මිනිසුන්ට විතරක් නෙවෙයි බතයි දෙන්නේ. නොදැක්කත් එන්න පුළුවන් කියන හැඟීමෙන්. ඒ වගේ සම්බන්ධතාවය. අද එන්නේ නැත්තම් හොඳයි කියලානේ කියන්නේ. ඒ වගේ තැනකනේ අද කෙනෙක් ගෙදරකට ආවත් කොයි වෙලාවෙ ආයිද දවල් කෑම වෙලාව වෙනකන් ඉඳීද කියන එහෙම අහලත් බලනවා සමහරක් වෙලාවට උයන්න ඕනේද කියලා අහනවා. එහෙම තව දෙයක් තමයි අපි හැමදේ දැන් අපේ සංස්කෘතිය අපි ලකින දෙයක් තමයි මේ අතීතයේ පටන්ම අපේ මිනිස්සු සංග්‍රහයට හරිම ලැබීනේ. දැන් සංග්‍රහයක් සිදු කරන්න කෙනෙක් ගෙදරකට ආවහම කෙනෙක්ගෙන් මේ අහන්නේ නැහැ තේ ටිකක් දෙන්න මොනවා හරි එහෙම නැත්නම් හදලා තියෙනවා නම් උදේකට සාමාන්‍යයෙන් ගෙදරකට ගියොත් අපේ අතීතයේ පැරණන්ගේ අනිවාර්යෙන්ම එක් සතියකට එක දවසක් හරි කොල කැඳ ටිකක් නේද අපේ හැමදෙන්නේ වගේ දෙයක් සූදානම් වෙනවනේ කෙනෙක් ගෙදරකට ගියාම තේ බොනවද කියන වචනේ අපේ මිනිස්සු අහන්නේ නැහැ ලේසියෙන්. නමුත් වර්තමානයේ ඒක අහනවා. තේ එහෙම බොනවද තේ ටිකක් ඕනේද කියලා අහන අවස්ථාවලුත් තියෙනවා. ඒ තරමටම මේ ඒ කියන්නේ ඒකට යම්කිසි ලෝභකමක්ද එහෙම නැත්නම් කම්මැලිකමක්ද ඒකත් නෑ ඒක මෙහෙමයි දැන් අපේ සංස්කෘතිය තුලම තියෙන්නේ සංග්‍රහයක්. අපේ සංස්කෘතිය තුල තියෙන්නේ මේ මිනිසුන්ට විතරක් නෙවෙයි. මේ ලෝකේ කොහෙවත් නැහැනේ එහෙම සංස්කෘතියක්. අපේකමට තියෙන වටිනාකම ඒකත් එක්කයි එන්නේ. දැන් අපේ හැම ගෙදරකම වගේ ගෙදර ඉස්සරහ තියෙන ගහක බත් ලෑල්ලක් තියෙනවා. සත්තුන්ට ආහාරය දෙන්න. දැන් බුදුදහමෙන් අපට උගන්වලා තියෙනවා සතෙකුට ආහාර ටිකක් දුන්නොත් කල්ප 100ක් ආයුෂ ඒකේ විපාකේ විඳින්න පුළුවන් කියලා. එතකොට ඒකම ගැන හිතලා නෙවෙයි අපි කරන්නේ. හැබැයි අපි මේ බුදුදහම තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපේ සංස්කෘතිය ක්‍රියාත්මක වීම තුල සිද්ධ වෙන්නේ මේ බෞද්ධ ප්‍රතිපදාව. අපි මිනිස්සුන්ට ආහාර ටිකක් දෙනවයි කියලා කියන්නේ දුගියෙකුට මගියෙකුට යාචකයෙකුට ආහාර ටිකක් දෙනවයි කියලා කියන්නේ එතන තියෙන්නේ දාණය තමයි පුරුදු කරන්නේ. හැබැයි අපිට දාණයම කියලා කියන්නේ නැහැ එතන. අපේ සංස්කෘතිය එතන. ඒතකොට මේ බුදුදහම සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තමයි හැම රටකම ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නොවන තැනක බුදුදහමට පවතින්න බෑ. දැන් වර්තමාන ඉන්දියාව තුල මේ සංස්කෘතිය බුදුදහම නැහැ. ඒ නිසා තමයි බුදුදහම ඉන්දියාවේ පවතින්න බැරි වෙලා තියෙන්නේ. අපේ තවමත් තියෙනවා. අපේ හාමුදුරුව කෙනෙක් ගෙදර ළඟට වැඩම කළොත් අද වර්තමානයේ මොන තත්ත්වයේ හිටියා අපි හිතමු මේ මිනිස්සයා මේ සාමාන්‍ය ජීවිතය තුළ මේ වැඩ කරන කෙනෙකුටවත් රුපියලක්වත් වැඩිපුර දෙන කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ හාමුදුරුව කෙනෙක් පින්ඩපාතේ ආවොත් එහෙම ඒ මිනිස්සයාගේ හිත පෙළඹෙනවා එතෙන්ට. ඒ කියන්නේ අපේ සංස්කෘතිය උගන්වලා තියෙනවා හාමුදුරුව කෙනෙක් පින්ඩපාතේ ආවොත් පින්ඩපාතේ පූජා කරන්න ඕනේ කියලා. එතනින් අපේ සංස්කෘතිය තුලම මේ බුදුදහම ජීවිතයට එකතු කරලා තියෙනවා. ඒක තමයි අපේකම. අපිට තියෙන ලොකුම වටිනාකමත් මේ සංස්කෘතිය. මේ සංස්කෘතිය තමයි ටික ටික ඕලාරික වීගෙන යන්නේ. ටික ටික විකෘති වීගෙන යන්නේ. අර භාණ්ඩ ආනයනය කරනවා වගේම සංස්කෘතියත් ආනයනය කරනවා. එහෙමයි. ඒ සංස්කෘතියින් එනවා. අපේ දැන් අම්මා තාත්තට වන්දනා කරනවා කියන එක මේ වර්තමාන දරුවන්ට මදි පුංචිකම. ඒ වන්දනාව ගාථා කියලා දැන් අපිට මතකයි අපි ඉස්සර ගෙදර ඉන්නකොට බුදුන් වැඳලා අවසානයේ අම්මා හරි තාත්තා හරි කවුරු හරි ඉන්නව ගෙදර. එක්කෝ අපච්චි සමහරක් වෙලාවට පරක්කු වෙලා ගෙදරට එන්නේ. අම්මා ඉන්නවනම් අම්මට දන ගහලා වන්දනා කරන ගාතාව කියලා. අපි දන්නවා දැන් අපේ මේ ඥාති ගෙදරක ඒ අයියලත් එක්ක අපි බුදුන් වඳිනකොට අම්මා රට ඉන්නේ. අම්මගේ ෆොටෝ එකට ගිහිල්ලා වඳින්නේ. එතකොට එහෙම සංස්කෘතියක් අපිට තිබුණේ. ඒක බුදුදහමත් එක්ක එන එක. ඒක ලෝකේ වෙන කොහෙවත් නැහැ. දැන් අපි වර්තමානයේ දකිනවා උදේට දරුවා ඉස්කෝලේට පිටත් වෙන්නේ අම්මගේ මූණ ඉඹලා. ඒවා මේ අපේ සංස්කෘතිය තුල ඒවා තියෙනව නෙවෙයි. ඒවා නෙවෙයි.
අපේ සංස්කෘතිය තුල තියෙන්නේ ඊට වඩා වෙනස් වූ මේ හදවතට දැනෙන දේවල්. හදවතට මොළයට දැනෙන දේවල්. හැබැයි මේක තියෙන්නේ අර වර්තමානයේ උකට කියනවා මේ වචනයක් මම කැමති නැහැ කියන්න. පොෂ් කියලා කියනවා. අන්න ඒ පොෂ් කියන සංස්කෘතියත් එක්ක අපේ සංස්කෘතිය මිශ්‍ර කරන්න ගියපුවාම ඇත්තටම අපේ සංස්කෘතියට එතන ඉඩ නැහැ. එතෙන්දී අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක බරපතල හානියක් වෙනවා. ඉතින් එතෙන්දී මම සඳහන් කරගෙන මේ සංස්කෘතියත් එක්ක අපිට බුදුදහම තමයි ගලාගෙන ගියේ. අපි සතෙකුටවත් හිංසාවක් කරන්නේ නැහැ. සතෙකුට වුණත් ගෙදරට බල්ලෙක් ආවොත් ඒ බල්ලව එලව ගන්නව නෙවෙයි. ඌට කැම ටිකක් දෙනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට ඒ බල්ලා ඒ ගෙදරම නතර වෙනවා. දිගටම දැන් ගොඩාක් ඔය ගෙවල් වල අපේ ගම් වල ගෙවල් වල බල්ලෝ ඉන්නවා. ඒ ගෙදරෙන් හදපු බල්ලෙක් නෙවෙයි. කන්න ටිකක් දීපු නිසා මේ ගෙදර නතර වෙලා. ඒකයි. දැන් තවත් දෙයක් තමයි දැන් අපේ ගත්තාම මිනිස්සු අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගත්තාම දුරකථන තිබිලා නැහැ ඒ කාලේ. දුරකථන කියා මේ මොනම එකක්වත් නැහැ. හෑන්ඩ් ෆෝන් කියා ලෑන්ඩ් ෆෝන් එකක්වත් නැති කාලෙක මොනතරම් සම්බන්ධතාවයක් තිබුණද? ඒ තාක්ෂණික අතින් දියුණුවකුත් නැති කාලයක් තුල මලගෙදරට, බනගෙදරට, දානගෙදරට යම් යම් කරදර වෙච්ච අවස්ථාවන් වලදී අසල්වැසියන් සියලු දෙනා එකතු වෙනවනේ. අද නෑ නේක. එමය අපේ හැමදෙරනේ මාතෘකාව තාමත්ම පුළුල් වපසරයකට දෙවෙන අපි හිතුවටත් වැඩිය මේ දේශීයත්වය අපේකම මේ සංස්කෘතිය මේ සම්ප්‍රදායන් ගැන කතා කළොත් ඇත්තටම පැයක කාලයකට නෙවෙයි පුරා දින ගණනට කතා බහ කරන්නට කරුණු කාරණාවන් වර්තමානයේ වෙන විට අපිට ගොඩනැගී තියෙනවා. අපිට පසක් කර දෙන්නට මේ සියලු කාරණාවන් අපි බලාපොරොත්තු කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් අනතුරුව නැවතත් මුණ ගැහෙමු. දිවි මකට බුද්ධහම සජීව වැඩසටහනත් සමග. අප රට තුල පවතින කොරෝනා වෛරසයේ බලපෑම සහ වසංගත තත්වයෙන් මගහැරී සිටීම අප සතු ජාතික වගකීමයි. ඒ සඳහා අපි නිරෝධායන නීතිවලට එකඟව අනුකූලව කටයුතු කරමු. පහත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු. අවම තත්පර 20ක්වත් හොඳට දෑත් සෝදා පිරිසිදු කිරීම, සමාජ දුරස්ථ භාවය අවම මීටරයක් දුරවත් තබා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, අනවශ්‍ය ලෙස නිවසින් බැහැර නොවීම, මුදල් පරිහරණය, පොදු ස්ථානවල ගැවසීම, පොදු ප්‍රවාහන සේවා ලබා ගැනීම ආදිය අවසානයේ හැම විටම විස බීජ නාශක දියරයක් ළඟ තබාගෙන දෑත් පිරිසිදු කරගන්න. අපි කොරෝනා වෛරසයෙන් මගහැරී සිටිමු. අපිම පරිස්සම් වෙමු. මෙත් සදහම් විකාශයේ ඉල්ලීමක්. මගහැරුණු මිනිස්කමට මිනිසත්කමක් වූ අපේ උතුම් සත්කාර වැඩසටහන පරම පූජනීය රාජකීය පණ්ඩිත ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේගේ තවත් ජනහිතකාමී සංකල්පයක්. මේ වන විටත් අප නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් නිවාස විහාරස්ථානවලට අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ඒ වගේම අත්වාරු, රෝදපුටු ආදී සියලු අත්‍යවශ්‍ය භාණ්ඩත් මුදල් පරිත්‍යාගත් අපි ප්‍රදානය කළා. දැන් අප රට තුල පවතින ව්‍යසන තත්ත්ව හමුවේ උතුම් සත්කාර වැඩසටහන ඔස්සේ සහන අවැසි සැමට සහන රැසක්, රුපියල් 5000ක බඩු මල්ලක් සහ රුපියල් 5000ක මුදල් පරිත්‍යාගයක් අඩු ආදායම්ලාභී පවුල්වලට
උතුම් සත්කාර වැඩසටහනින් ලබා දීමට සූදානම්. මෙත් සදහම් විකාශය නරඹන ප්‍රේක්ෂක ඔබ උතුම් සත්කාර වැඩසටහනට සම්බන්ධ වීමට කැමති නම් බදාදා සවස 7ට කොළඹ ටීවී මෙත් සදහම් විකාශය ඔස්සේ විකාශය වන සජීව වැඩසටහනට සම්බන්ධ වන්න. වැඩි විස්තර සඳහා 077 46 27 02 076 44 02 540 දුරකථන අංකවලට කතා කරන්න. අප උතුම් සත්කාර වැඩසටහන මගහැරුණු මිනිස්කමට. හොඳයි විරාමයේ අනතුරු අපි නැවතත් මුණ ගැහෙන්නේ දෙවි මගට බුදුදහම අපේ වැඩසටහන සමග මුල් විනාඩි කිහිපයේදී වටිනා කියන කරුණු කාරණාවන් කතා බහ කෙරුණා සහ ඔබට ප්‍රශ්න වෙච්ච තැන් අනිවාර්යයෙන්ම කතා බහට ලක් කෙරෙන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ අද කතා බහ කරන්නේ මේ දේශීයත්වයේ අපේකම අපේ සංස්කෘතිය පිළිබඳව. අපේකම අපට දැනෙනවද? ඔබේ හදවතට ඒකම දැනෙනවද? තවත් කෙනෙක්ගේ වේදනාවක්, දුකක්, සාංකාවක්, කඳුලක, ඒ වගේම හිනහවක, ඒ මුහුණෙන් පෙන්නන ඒ දේවල්, ඒ හැඟීම් ඔබටත් ඒ විදිහට දැනෙනවා නම් අනේකාගේ දුකක්, අනේකාගේ කරදරයකදී ඔවුන්ට පිටිසරණක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ දුකකදී තවත් කෙනෙක්ට සරණක් වෙන්න ඕනේ. මේ කාරණාවන් ඔබේ හදවතටත් ඒ ආකාරයෙන්ම දැනේ නම් අන්න එතනත් අපේකම රැඳී තියෙනවා. එහෙමයි නේද අපේ හැමදෙරේ? අනිවාර්යයෙන්ම. ඉතින් අපි අතීතයේ ඒ අපේකමෙන් හරි පෝෂිත වෙච්ච ජාතිය. එහෙමයි. දැන් තමයි අපිට අපේකම කියන එක අනවශ්‍යයි කියලා හිතෙන. ඒ කියන්නේ අපේ හැමදෙරේ මේ එකම අධිවේගී මාර්ගයකදී වෙන අර තරඟයකට යන ගමනක් නිසා වෙන්නෝ මන්දා ඒක මගහැරිලා තියෙන තවත් කෙනෙක්. අඩුම තරමේ දැන් ගෙදරක ගත්තාම දරුවෙක්ට තමන්ගේ අම්මා කෑවද බිව්වද කියලා හොයන්න වෙලාවක් නේ. අනිවාර්යයෙන්. දැන් අපේ ගත්තාම මේ අපේකමට අපේ සමාජය තුළ වටිනාකමක් නැති වුණාට වර්තමානයේ වෙනකොට ලෝකයේ ලොකු වටිනාකමක් තියෙනවා. දැන් උදාහරණයට ගත්තොත් එහෙම දැන් මේ දිනවල කතා බහ වෙන දෙයක් තමයි මේ කොරෝනා වසංගත තත්ත්වය. කොරෝනා වසංගත තත්ත්වයට ප්‍රතිකර්ම කරන්න ලෝකයේම ඉදිරිපත් වෙලා ඉන්නවනේ. බටහිර විද්‍යාවේ උපරිමයෙන් මේ වෙලාවේ වෙහෙසෙන්නේ ඒ සඳහා ප්‍රතිකර්මයක් කරගන්න. දැන් මේ වෙලාව තුල ලංකාවෙත් එක වෛද්‍යවරයෙක්, දේශීය වෛද්‍යවරයෙක් ප්‍රතිකර්මයක් ආරම්භ කරලා තියෙනවා. දැන් ඒකට හරි දැන් එකපාරට බෙහෙතක් දෙන්න බෑ. ඒක හරි. අපි හිතමු මේක හරි කියලා. හැබැයි අනිත් රටවල් උත්සාහ කරනවා. අනිත් රටවල් වල උත්සාහයක නිරත වෙනවා. ඒවා පරීක්ෂණ කරන්න විධිමත් කරනවා, වේගවත් කරනවා. ඒ සියල්ල කරන අතරේ අපේ ඖෂධයට ඒ පරීක්ෂණ කරන්න කියලා කාලය ඇද ඉන්නවා. තාම ඒකට කාලය යොදවගෙනත් නැහැ. මම දැන් අද උදේ දකිනවා නිවේදනයක් මේ අර පරීක්ෂක කණ්ඩායමක් පත් කරලා තියෙනවා. තවම සතියක් ගත වෙලා තියෙනවා. තවම රැස් වෙලා නැහැ. අඩුම තරමේ ඒ අයවත් රැස් වෙලා නැහැ. අපේ තියෙන පුංචි අර හීනමානයක්. ඒකට හරිම වචනේ හීනමානය. හීනමානයක් තියෙනවා. මේ අපේ දේවල් තුල හරි අව탁සේරුවක් තියෙනවා. එතකොට දැන් අනිත් රටවල් දැන් මේක ක්‍රියාත්මක කරලා අතුරුඵල තිබුණත් කරන වෙලාවල් තියෙනවා.
දැන් මේක තහවුරු වෙලා තියෙනවා මේ යම් මට්ටමකට. අපිට කියන්න බෑ ඒක මේ 100%ක්ම මේ සාර්ථකද කියලා. නමුත් අපිට කරන්න පුළුවන්. අපිට හැකියාව තියෙනවා. ඒ ඕනෑම දෙයක්. දැන් තෝමස් අල්වා එඩිසන් මහත්මයා එකපාර සාර්ථක වෙච්ච කෙනෙක් නෙමෙයිනේ. එයා සාර්ථක වෙලා අසාර්ථක වෙලා තමයි සාර්ථක වෙලා තියෙන්නේ. දැන් මේ විදියට ගත්තොත් එහෙම එයාට කවදාකවත් ඕක සාර්ථක කරගන්න බැරි වෙනවා. මේ යන අදහස නම්. හැබැයි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අනිත් සියල්ලටම වඩා ප්‍රමුඛත්වය දෙන්න අපේකමට. දැන් මේ රාජ්‍ය මට්ටමින් සියලු දේවල් යම් යම් වැඩපිළිවෙළවල් හදාගෙන ඇවිල්ලා තියෙන්නේ අපේකමට කියලා තමයි කියන්නේ. නමුත් එතන ප්‍රායෝගික මට්ටමක් නැහැ. හැබැයි අපි අතීතයේ ගත්තොත් අතීතයේ රජ දවසේ එහෙම නැත්නම් අතීතයේ මේ සුද්දා ලංකාවට එන්න පෙර ඉතිහාසයට ගියොත් එහෙම අපේ ළඟ ඕනෑම රෝගයකට බෙහෙත් තිබුණා. දැන් ලෝකේ දියුණුම වෛද්‍ය උපකරණ කට්ටලය වර්තමානයේ අද දකින අපි මේ ඔපරේෂන් කරන්න ගන්න මේ උපකරණ කට්ටලය අපේ මිහින්තලා රෝහල තුල හමු වෙලා තියෙනවා. ඒතර මිහින්තලා රෝහල තුලට ඒක එන්නේ නිකන් නෙවෙයි. ඒක මේ ආනයන කරපු එකක් නෙවෙයි. මේ අපේ ජන විඥානයත් එක්ක දියුණුවත් එක්ක ලැබපු දෙයක්. ඒක වර්තමානයේ ගත්තහම අපිට පේනවා ඊටාම දියුණු වෛද්‍ය ක්‍රමයක් තිබිලා තියෙනවා. දැන් බුද්ධදාස රජතුමා නාගයෙකුට ප්‍රතිකර්ම කරේ නැහැ. දැන් නාගයේ දැක්කහම වර්තමානයේ ඇතැම් අය ඉන්නවා එහෙම කරන අය ඉන්නවා. අතලොස්සක්. හැබැයි මේ රජතුමා පෙළඹෙන්නේ නාගයාගේ විසගෙඩියක් තිබිලා ඒක සුවපත් කරන්න. එතකොට අපේ රජවරුන්ට පවා මේ දේශීය වෛද්‍ය ක්‍රමය කියන එක අවබෝධයක් තිබුණා. දැන් වර්තමානයේ ඒක නැතිකමනේ. දැන් අර මේ ඒවා ඇතුළාන්තයෙන්ම ආවහම ඥාන වලින්ම ආවහම තමයි ඒවට වටිනාකමක් දෙන්න හිතෙන්නේ. දැන් බලන්න මේ කතාබහට යම්කිසි ඉඩක් දෙන්නේ කවුද කියලා. මොනවා හෝ සංස්කෘතියෙන් හෝ එහෙම නැත්නම් ජීවන රටාවකින් හෝ අපේකම ගැන කතා කරන අය තමයි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. බල මැති ඇමතිවරු පවා මේ බටහිර ගැතිව බටහිරට වැඳගෙන ඉන්න බටහිර කොමිෂන් එක බලාගෙන ඉන්න පිරිස ඒ ගැන කියන්නේ තවමත් අධිරාජ්‍යවාදී ආකල්පවල ඉන්න අය තවමත් ඒ ගැන සැකෙන් තමයි කතා කරන්නේ. හැබැයි ඒක අර සමහරක් වෙලාවට ඒ අයත් අරගෙන ඒක. දැන් පාර්ලිමේන්තුවට ලබා දුන්නානේ. ඒකත් අරගෙන. හැබැයි මිනිසුන්ට කියන්න මදි පුංචිකමක් තියෙනවා. ඒ කියන්නේ අපේකම කියන එක ඒකට වටිනාකම දැනෙන්න ඕන ඉස්සලා තමා තුල. දැන් මම මෙහෙම කතා කරන්නේ මට මේ ගැන තියෙන උනන්දුවත් එක්ක. ඔබතුමා මේ මාතෘකාව තෝරගන්නේ මේ මාතෘකාවත් එක්කම අපිට දැනෙන නිසා. හැබැයි මේක වෙන කාට හරි දුන්නොත් එහෙම මේ අපේකමක් ගැන කිසිම කතා බහක් නැති කෙනෙකුට දුන්නොත් එහෙම එයාට මේක ගැන ඊතරම්ම දැනෙන්නේ නැහැ. එහෙනම් අපිට මේක සංස්කෘතියත් එක්ක ජීවිතයත් එක්ක බද්ධ වෙලා එන දෙයක්. ඒක ඒවත් එක්ක තමයි දැන් අපේ ආහාර රටාව ගත්තත් අපිට තියෙන්නේ අනිකාව සුවපත් කරන ආහාර රටාවක්නේ. ජීවිතයක් සුවපත් කරන ආහාර රටාවක්. දැන් බටහිරින් අපිට ඇවිල්ලා තියෙන ආහාරත් එක්ක ගත්තහම ඒ ආහාර වලින් තිබෙන්නෙම ඒ ආහාරවල අතුරු ඵලයක් තියෙන තව කෙනෙකුට හානි කරන. දැන් අපේ ගොවියා ඔය කෘමිනාශක එන්න ඉස්සර වෙලා අපේ ගොවි මහත්තුරු ගොවිතැන් කරානේ. අපේ අතීතයේම ගොවිතැනනේ තිබුණේ. ඒ කෘමිනාශක යොදලා නෙවෙයිනේ කරේ. බොහෝම අර දරුවෙක් හදන්නා වගේ තමයි කෙත හැදුවේ. අපේ ගොවි මහත්තුරු නැගිටපු ගමන් උදේට කුඹුරට තමයි යන්නේ. ගිහිල්ලා අර
තමන්ගේ දරුවොත් එක්ක වගේ කතා බහ කරනවා කුඹුරත් එක්ක. ඒවා අතගාලා අතගාලා එහෙම තමයි කොයි තැන කරේ. මේ තමන්ට කන්න විතරක් නෙවෙයි. සමහර වෙලාවට ගමටම කන්න වෙන්නේ ඒක. එහෙම අපි හැමදෙන්නේ දැන් ගොඩක් වල මේ ගොඩක් අවස්ථාවන්ද මේ කෘෂි කර්මාන්තයේ යෙදෙන පිරිස් විශේෂයෙන්ම දැන් වගා කටයුතු වලම නිරන පිරිසේ යම්කිසි අස්වැන්නක් ලබනවා නම් ඒකොල්ලෝ ඒ අය ඒ කියන්නේ ඒ දේවල් වගා කරලා ඒ දවසින් ධම්ම හැමදාම තමන්ගේ දරුවන්ගේ මූණ බලනවා වගේ තමයි ඒ දේවල් බලන්නේ කරන්නේ. ඒ වගේම තමයි ඒ දේ සෙනෙහස ගහකොළටත් දැනෙනවා නේද අපි හඳුරන්නේ. ගහක පළදරන්න පව. ඒ පළදරන්නෙත් ඒ සෙනෙහසත් එක්කම. එතකොට මේ ඒවා ඒ ආහාරයට ගැනීමත් එක්ක ඒ භවභෝග ආහාරයට ගැනීමත් එක්ක අපිට හොඳ ශරීර සෞඛ්‍යයක් ලැබෙනවා. මානසික සුවයත් ලැබෙනවා. අපේ දෙයක් වවාගෙන කාපුවාම ඒකේ අදත් පේනවනේ අපිට ඒක නේද? එතකොට මේ අර අතුරු ආබාධ කියන ඒවා ගොඩක් අඩුයි. දැන් වර්තමානයේ හොයාගෙන තියෙන විදිහට විශේෂයෙන්ම ඔය මේ බෝ නොවන රෝග බෝ වන රෝග වලටත් එහෙම බෝ නොවන රෝග වලට වැඩිපුරම හේතු වෙලා තියෙන ආහාර. දැන් පිළිකාව ගත්තොත් ආහාර තමයි තියෙන්නේ. දැන් ඒ ආහාර පරීක්ෂණ හොයන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැ කවුරුවත්. හැබැයි අපි මේ දේශීයව හොයාගන්න දේවල් එකපාරට ඉදිරිපත් කරන්න ගියපුවාම ඔන්න ඒක හොඳ නැහැ. ඒකේ අතුරුඵල තියෙන්න ඕනේ කියලා අර මම අර කිව්වා වගේ අර හදවතේම අපේකම නැති වුනහම තියෙන ගැටලුවක් ඒක. එහෙම අපි හැමදෙන්න දැන් හොඳම දේ දරුවන්ටයි කියනවනේ. ඔව්. නමුත් දැන් හොඳම දේ දරුවන්ටයි කියලා මේ දරුවන්ට දෙන කිරි ටික බලන්න අපේ හැමදෙන්නේ. අනිවාර්යයෙන්. දැන් දියර පිටි කරන්න මොනතරම් දේවල් යොදන්න ඕනේද? ඒ තුල කල් තබා ගන්න ඊළඟට ඒ වගේ පාට වෙනස් වෙන්නේ නැතු වෙන්න ඒක පවත්වාගෙන යන්න. දැන් ලෝකේ රටවල් කිහිපයක් විතරයි ඔය පිටි කිරි බොන්නේ ගොඩක්. දැන් ගොඩක් රටවල් දියර කිරි තමයි පානය කරන්නේ. සමහරක් රටවල් වලට පිටි කිරි ගෙනියන්නත් අහන. ඒ පිටි පැකට් විදිහට. හැබැයි ලංකාවේ අපිට ලොකුම වියදමක් දරන්න වෙලා තියෙන්නේ පිටිවලට. දැන් එකම ගවයාගේ එකම කිරි ටික ආයතන කීපයක් බෙදා ගන්නවානේ. නංගහලා ආයතන කීපයක් බෙදා ගන්නවා. ඒ ආයතන වලින් ඊට පස්සේ කියනවා මේ පිටි එක බිව්වොත් එහෙම ඇඟ වැඩෙනවා. අනිත් එක බිව්වොත් එහෙම මොළේ වැඩෙනවා. අනිත් ඒවා බිව්වොත් එහෙම තව ශාරීරික මේ ශක්තියින් ලැබෙනවා කියලා කියනවා. මේ එකම පිටි ටිකනේ. හැබැයි අපි පිටි බීපු જાතියක් නෙවෙයි. නේද? අපි උදේට කොල කැඳ එකක් නේ බීවි. එහෙමයි. දැන් කොල කැඳ එකක් බීව්වහම ඔය ඇඟත් වැඩෙනවා. මනසත් වැඩෙනවා. ඒ වගේම තියෙන ආබාධත් දුරු වෙනවා. අඩුම තරමේ අපේ හාමුදුරනේ උදේට උයන බත් එකෙන් තඹපු හාල් බත් වෙන්න පුළුවන්, කැකුළු බතක් වෙන්න පුළුවන්. ඕකේ මේ කැඳ ටික හරි පානය කරනවානේ. නැත්තම් උදේට තම්බන කඩල ටික, මුං ඇට ටික, ඇට වතුර ටික. එතකොට මේ එහෙම ආහාර රටාවක් තුල හිටපු අපිට මේ එකපාරට ශනික කෑම ආනයනියත් එක්ක ශනික කෑමවල පැමිණීමත් එක්ක බෝ නොවන රෝග දැන් මං හිතන්නේ ලංකාවේ බහුල වෙලා තියෙනවා. හදා ගන්න පහසුවට ක්ෂණික වගේ තමයි ජීවිතයත් ක්ෂණික ජීවිතයක් කරගන්න ඉක්මනින්ම පුළුවන්. දැන් ඉස්සර හිටපු මිනිස්සු දීර්ඝායුෂ භුක්ති විඳා. එහෙමයි. හැබැයි වර්තමානයේ වෙනකොට අඩු ආයුෂයක් තමයි තියෙන්නේ. මා ඇතුළු අපි කාටත් එහෙම තමයි තියෙන තත්ත්වයක්. ඉතින් ඒ නිසා ඒවත් එක්ක ගත්තාම දැන් ඕවත් යොදවන්නේ මේ ආහාරය නැත්තම් නිෂ්පාදනය කරන්නේ මිනිස්සුනේ. අපේ මිනිස්සුන්ට අපේකම දැනිච්ච මිනිස්සුන්ට කවදාකවත් හිතුනේ නෑ කෑමට වහ දාන්න. ඒක මහා අසමජ්ජාති ක්‍රියාවක් කියලා තමයි මිනිස්සු ඒ දවස්වල දැක්කේ.
කියන්නේ හතුරෙකුටවත් අඩුම තරමේ ආහාරයක් ඔස්සේ වසක් දෙන්න මිනිස්සු පෙළඹුන්නේ නැහැ. දැන් වර්තමානයේ ගත්තොත් එහෙම අපි හැමෝටම ආහාරයත් එක්ක වැඩිපුර කන්න වෙලා තියෙන වසනේ. එතකොට ඒ මට්ටමට හැදෙන්නේ මිනිසාගේ මනසත් එක්කනේ. ඒ මනස හදන්නේ අපේ කමත් එක්ක ගොඩ නැගිච්ච මනස හදන්නේ බුදුදහම. හැබැයි මේ හදන්නේ ආර්ථික ලෝකය. ආර්ථිකය විතරයි බලන්නේ. මේකෙන් වැඩිපුර මුදලක් ලබා ගන්න නම් රසයත් වැඩි කරන්න ඕනේ. රසය වැඩි කරන්න නම් විසකාරක එකතු කරන්න ඕනේ. විසකාරක එකතු කරපුවාම මිනිස්සුන්ගේ ජීවිතවලට හානි වෙනවා කියන එක හිතන්න මේ මනසට ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි අපේ මනස පුංචි ආර්ථික වාසිය නිසාවෙන් අනිවාර්යයෙන් පුංචි ආර්ථික වාසියක් තියෙන්නේ. සමහර වෙලාවට අනිත් පැත්තෙන් කැරකිලා එන්නේ තමන්ගේ දරුවට වෙන්නත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. ඒ නිසා බහුජාතික සමාගම් වල ප්‍රධානීන් විදිහට ඉන්න අය පවා ඒ වගේ අනිත් විදිහට විපාක විඳින වෙලාවල් වෙනවා. ඒ නිසා අපි පුංචි වරදක්වත් කරන්න බය වෙච්ච නිසා බුදුදහමෙන් අපිව බය කරපු නිසා අපි එහෙම ආහාරයක් ඔස්සේවත් එහෙම නැත්නම් වෙන යම් හෝ මාර්ගයකටවත් මිනිසුන්ට හානියක් කරන්න පෙළඹුණේ නැහැ. එහෙමයි අපේ හැමදෙරනේ හිතාමත්ම අපූර්ව කතා බහක් ජීවිතයේ ඔබ කෙතරම්නම් මේ වන විට වහකාලැද්ද කියලා ඔබට හිතෙනවද නේද? තවමත් ඔබ ප්‍රමාද නැහැ ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ අපේ දේ අගය කරමින් අගය කරනවා වචනෙන් කියනව පමණක් නෙමෙයි ඔබේ ජීවිතයට ඒ දේවල් ලබා ගන්න උත්සාහවන්ත වෙන්න කියන කාරණේ මතක් කරගෙනම කෙටි විරාමයකට යමු වෙනවා. කතා බහ තවත් දියත් කෙරෙන්න නියමිතයි. කෙටි විරාමයකට යමු ඉරා නැවතත් මුණ ගැහෙමු දීමකට බුදුදහම සමගින්. අප රට තුළ පවතින කොරෝනා වෛරසයේ බලපෑම සහ වසංගත තත්ත්වයෙන් මගහැරී සිටීම අප සතු ජාතික වගකීමයි. ඒ සඳහා අපි නිරෝධායන නීතිවලට එකඟව අනුකූලව කටයුතු කරමු. පහත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු. අවම තත්පර 20ක්වත් හොඳට දෑත් සෝදා පිරිසිදු කිරීම, සමාජ දුරස්ථ භාවය අවම මීටරයක් දුරවත් තබා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, අනවශ්‍ය ලෙස නිවසින් බැහැර නොවීම, මුදල් පරිහරණය, පොදු ස්ථානවල ගැවසීම, පොදු ප්‍රවාහන සේවා ලබා ගැනීම ආදිය අවසානය. හැම විටම විස බීජ නාශක දියරයක් ළඟ තබාගෙන දෑත් පිරිසිදු කරගන්න. අපි කොරෝනා වෛරසයෙන් මගහැරී සිටිමු. අපිම පරිස්සම් වෙමු. මෙත් සදහම් විකාශයේ ඉල්ලීමක්. ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයේ නීරෝග ප්‍රතිලාභීන් අතර අග්‍රස්ථානයට පත් බක්කුල අරහත්ත බුද්ධ නාමයට ඉදිවෙන බක්කුල රන්සෑයේ බල ආශිර්වාදයෙන් අප රට තුලත් ලෝකයේ තුලත් කොරෝනා රෝගබිය දුරු වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. බුදු හිමි සරණයි හැම දෙවි පිහිටයි දම් ගුණ සරණයි දෙවි රැක වරණයි සංඝ ගුණ සරණයි නිති දොස් දුරු වේයි
තෙරුවන් සරණයි හැම රැක දෙන්නයි බකුකුල හිමිසාර නින් රැක දෙන්නයි තෙරුවන් සරණයි හැම රැක දෙන්නයි මෙත් සදහම් විකාශයේ ප්‍රචාරය කරන ලද පටිගත කළ ධර්ම දේශනා නැවත ප්‍රචාරය කර ගැනීමට ඔබටත් දායකත්වය ලබාගත හැකියි. විස්තර සඳහා අමතන්න 0112 744 399 03 22 63 646 076 44 02 540 උතුම් ධර්ම දානය ධර්මාවබෝධය ලැබීම පිණිසම හේතු වාසනා වේවා. උත්තම වූ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් බක්කුල මහා සමිඳුන් නමින් ඉදිවන බක්කුල මහා සෑය ඉදිරිපිට පවත්වන්නා වූ ඖෂධ 108කින් සමන්විත වූ ඖෂධ ගිලන්පස පූජාව රටේ පවත්නා අයහපත් වාතාවරණය මතේ උද ඔබගේ සහභාගීත්වයෙන් තොරව දෛනිකව පවත්වන්නා වූ ඖෂධ පූජාව පටිගත කොට ඔබේ නමින් විකාශය කිරීමට අප සූදානම්. වැඩි විස්තර සඳහා අමතන්න 034 226 36 46 076 44 02 540 හොඳයි විරාමයේ අනතුරුව නැවතත් දිවි මගට බුදුදහම අපේ විශේෂ වැඩසටහන සජීව වැඩසටහන සමග අද දවසේ මේ සියලුම කරුණු කාරණාවන් අපේ මාතෘකා කොට ගත්තු ඒ කරුණු කාරණාවන් පිළිබඳව ඔබට නිසියාකාරව පහදා දෙන්නේ සහ දීර්ඝ වශයෙන් මේ කාරණාව පිළිබඳව කතා බහ සිද්ධ කරන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ඔබට නැවතත් මතක් කරන්නම් කැලණිය වේවැල්දූබ ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය දෙහිපේ චන්ද විමල ස්වාමින් වහන්සේ ඊටමත් ගෞරවපූර්වකව සිහිපත් කරමිනුයි අපි නැවතත් කතා බහට යොමු වෙන්නේ. අපි මේ දකිනවා දැන් අතීතේ අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා දෙයක් අපි දහම් පාසලෙන් හෝ වේවා එහෙම නැත්නම් පාසලෙන් හෝ වේවා ඊට පෙර ආතුව තමන්ගේ නිවසීම තමන්ගේ දෙමව්පියන්ගෙන්ම පුතේ බස් එකේ යද්දී වයසක අම්මා කෙනෙක් හරි එහෙම නැත්නම් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් හරි හිටියොත් බස් එකේ අනිවාර්යයෙන් නැගිටලා තමන්ගේ සීට් එක දෙන්න වාඩි වෙන්න ඒ ආසනේ දෙන්න ස්වාමින් වහන්සේ කෙනෙක් වාඩි වෙන ආසනේ වාඩි වෙලා යන්න එපා ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩම කළොත් උන්වහන්සේට ඒ අවස්ථාව ඒ ආසනේ පිරිනමන්න කියන කාරණේ වගේම ආබාධිත කෙනෙක් පැමිණියොත් ඒ කෙනාට ඒ නිසි ආසනේ ලබා දෙන්න අද අපේ හාමුදුරනේ බස් රථයේ මේ ලේබල් කරන්න සිද්ධ වෙලා තියෙනවා ආබාධිත අය සඳහා ගැබිලි මාතාවන් සඳහා පූජ්‍ය පක්ෂය සඳහා කියලා. නමුත් අපි දකිනවා මේ ගැබිලි මාතාවක් බස් රථයට ගොඩ වුණත් හොඳ තරුණයෝ වාඩි වෙලා මේ හෑන්ඩ් ෆ්‍රී කියන්නේ කඩුක්කම් කියන්නේ අපේ හැමදෙනේ කඩුක්කම් ගහගෙන ඉවර වෙලා හොඳට නිදාගෙන යනවා. ඔව්. දැන් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට ගෙදරින් ඉගෙන් ගෙදරින් සහ පන්සලින්. එහෙමයි.
අපේ ඉගැන්වීම් රටාව වෙනස් වුණා රට ආක්‍රමණය කරපු අවස්ථාවේ විදේශිකයන්. එතනින් පස්සේ වෙනස් ස්ථානයක් හැදුවා පාසල කියලා. ඒ පාසලෙන් තමයි අධ්‍යාපනය දෙන්නේ. හැබැයි පන්සලෙන් ගෙදරින් අධ්‍යාපනය ලබා දුන්නේ අර අපි ඉස්සලා කතා කරා වගේ අපේ සංස්කෘතිය, අපේකම, අපේ ආගම දහම, ඊළඟට හොඳ නරක මේවත් එක්ක තමයි අපේ අධ්‍යාපනය ගොඩ නැගිලා තිබුණේ. ඒ අධ්‍යාපනයේ හරි පරිපූර්ණ අධ්‍යාපනයක්. ඒ අධ්‍යාපනයේ අඩුපාඩු කන්නේ, අඩුලුහුඩු කන්නේ. හොඳ අධ්‍යාපනයක්. දැන් වර්තමානයේ ගත්තාම අර පාසල තුලින් එන අධ්‍යාපනයනේ තියෙන්නේ. පාසල් ගිය අය තමයි අපිත්. නමුත් අපිට උනත් දැනෙනවා යම්කිසි අඩුවක් අපි අපේ ජීවිතේ ගොඩනගා ගත්තේ නැත්තම් පන්සල ආශ්‍රය කරගෙන. දැන් අපිට තේරෙනවා ඒක මේ වර්තමානයේ වැඩි වැඩියෙන් තියෙනවා. දැන් වෛද්‍යවරයෙක් කියලා කියන්නේ හොඳටම ඉගෙන ගත්ත කෙනෙක්නේ. ඒ වෛද්‍යවරයාට පුළුවන්කම තියෙන්නේ ලෙඩෙක් සුවපත් කරන්න කියන තේමාව තමයි යාගේ වෘත්තිය තුල තියෙන්න ඕන. වෛද්‍යවරයෙක් ඕන කරන්නේ ලෙඩක් සනීප කරන්න. ලෙඩෙක්ව සනීප කරන වෛද්‍යවරයාට පුළුවන් නම් ලෙඩෙක්ව මරන්න. එහෙම නැත්නම් වෙන යම් හෝ ක්‍රමයකට ආර්ථික වාසියකට හෝ කෙනෙක්ගේ ජීවිතයක් හානි කරන තැනටපත් කරන්න ඒ වෛද්‍යවරයාගේ අධ්‍යාපනයේ දුර්වලතාවයක් තියෙනවනේ. ඒ අධ්‍යාපනයේ දුර්වලතාවයක් තියෙනවා. එහෙනම් ආකල්ප සංවර්ධනය කියන කොටස වර්ධනය වෙලා නැහැ. එහෙනම් අධ්‍යාපනයේ දැන් අපි ඉගෙනගත්ත දෙයකින් අපිට කියන්නේ අපි පුංචි කාලේ අම්මලා තාත්තලා ආච්චිලා සීලා කිව්වේ ඉගෙනගත්ත දෙයකින් යහපතක් කරන්න කියලානේ. ඉගෙනගත්ත දෙයකින් අයහපතක් කරන්න කියලා කවුරුවක් කියන්නේ නැහැ. දන්න දෙයක් තියෙනවා නම් තව කෙනෙකුට කියලා දෙන්න. එහෙමනේ කියන්නේ. හැබැයි අද අධ්‍යාපන රටාව තුල තියෙන්නේ මේ මොනවා හරි කරලා සල්ලි හම්බ කරන්න ඕන කියන අදහස. දැන් අපරාධ කරනකොට ඒ අපරාධ කරන අය අතර ඉන්නවා ඉගෙනගත්ත අපරාධකාරයොත් ඉන්නවා. උපාධිධාරීන් පවා ඉන්නවා. දැන් වෙන එකක් නෙවෙයි. දැන් රටට අපි අතීතයේ ඉඳලා මගේ රට, මගේ ජාතිය, මගේ ගම එහෙමනේ තිබුණේ. එතකොට මේ අපේකමත් එක්ක බැඳිලා තිබුණේ. දැන් බුදුහාමුදුරුවෝ තුලත් තිබුණා තමන්ගේකම කියන එක තිබුණා. උන්වහන්සේ අර රජගහනුවරින් හමන සුළඟත් සැපක් විදියට තමයි උන්වහන්සේ දැක්කේ. ඒ කියන්නේ උන්වහන්සේ කෙලෙස් දුරු කරලා. හැබැයි උන්වහන්සේට දැනුණා තමන්ගේ මේ උපන් ගම කියන අදහස තිබුණා. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ ඥාතීන්ට තමයි ඉස්සෙල්ලා සංග්‍රහ කරේ. තමන්ගේ ඥාතීන්ටනේ අර මේ යමහා මහ පෙළහර පාලා තමන්ගේ ඥාතීන්ගේ තිබුණු මේ සැකේනේ දුරු කරේ. දැන් අනිත් ලෝකයට සැක තියෙන්න ඇති. හැබැයි ඒව දුරු කරන්න ගියේ නැහැ ඉස්සෙල්ලා. මේ තමන්ගේ ඥාති ටික තමයි සැකයෙන් දුරු කරලා මේ වැඩපිළිවෙල ආරම්භ කරේ. එතකොට තාත්තව මුදවන්න තාත්තා ළඟට ගියේ. අම්මව සසරෙන් මුදවන්න දිව්‍ය ලෝකයට වැඩම කරේ. එතකොට මේ අපේකම කියන එක මේක මේ ලෝභකමක් නෙවෙයි. කවුරු හරි හිතන්න පුළුවන් අපේකම කියලා කියන්නේ ලෝභකමක් කියලා. තෘෂ්ණාවක්. යම් කිසි විදිහක මේක මේ තුල තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. අපිට දැන් බුදුදහම ගන්නකො. දැන් බුදුදහම කෙරෙහි අපිට ලැබියාවක් නැත්තම් එය ආරක්ෂා කරන්න හිතෙන්නේ නැහනේ. ඒ වගේම තමයි දැන් අපි භාෂාවක් ගත්තොත් සිංහල භාෂාව ගන්නකො. සිංහල භාෂාවට අපි ලැබියාවක් නැත්තම් අපි ඒ ගැන තැකීමක් නැහැ. හැබැයි අපිට ඒ ගැන හැඟීමක් අපි ලැබියාවක් තියෙනවා නම් අපි සම්බන්ධතාවයක් තියෙනවා නම් අපිට පුංචි හරි අඩුපාඩුවක් වෙනකොට බලන් ඉන්නත් බෑ. ඒ භාෂාවට හෝ ආගමට හෝ ජාතියට හෝ එහෙම හැඟීමක් තියෙනවා අපේ තුල. එතකොට අධ්‍යාපනයේත් ඒක අපිට උගන්වලා තියෙනවා අතීතේ. පන්සල තුලින් අධ්‍යාපනය ලැබනකොට ඒක කෙරුණා.
ගියා පිරිවෙන් අධ්‍යාපනයේ තුල ඒ ටික ඉගෙනුවා. දැන් පාසල තුල එහෙම නෑ වෙනම ආයතනයක්. වෙනම විෂය නිර්දේශයක්. ඒ විෂය නිර්දේශයට අනුගතව තමයි ඒ පාසලෙන් එළියට එන කෙනාගේ මනස හැදෙන්නේ. එතකොට එතන නෑ තව කෙනෙකුට උදව් කරගෙන යන වැඩපිළිවෙලක් නෑ. තමන් විතරක් ඒ සමත් වෙන්න ඕනේ. තමන් විතරක් ජයග්‍රහණය කරන්න ඕන කියන හැඟීම තමයි තියෙන්නේ. එහෙමයි පහමුදුර දැන් විශේෂයෙන්ම දැන් දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව දහම් පාසල් අධ්‍යාපනයට කෙනෙක් යොමු වෙනකොට ගීතයක පවා කියවෙනවා රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිරේ කල් ගෙවන්න දිරිය ලැබෙනවා කියලා. ඒක ලොකු අදහසක් තියෙනවානේ. ඒ කියන්නේ හොඳ පෞරුෂයක් ලැබෙනවා. රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා. එතකොට ඒ දැනුම ඕනෑම තැනක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ දැනුම කාටවත් හානියක් නොවන විදිහට පරිහරණය කරන්න පුළුවන් අර අපි කියන්නේ අපේ පාඩුවේ අපි ජීවත් වෙනවා කියලා. අන්න ඒ වගේ හැබැයි ඒ දැනුමත් එක්ක තව කෙනෙකුට ප්‍රයෝජනවත් කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා ඒ තුල කිසිම හානියක් නොවි ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර අල්පේච්ඡතාවය කියන එකත් එතන සඳහන් කරනවා. මේ අපේ දැනුම තුල නැත්නම් අපේ අධ්‍යාපනයේ තුල ඒක තිබුණා. අපි දැන් ඔය පොළොන්නරු යුගයේ විතර වෙනකොට පොළොන්නරු අනුරාධපුර යුගයේ විතර වෙනකොට මේ අපේ සිංහල භාෂාව කියන එකටත් වඩා pāli භාෂාව තමයි මුල් වෙලා තිබුණේ. ටික ටික කාලයක් යෑමෙන් සිංහල භාෂාවට මුල් තැන හම්බුණා දමදෙණි යුගයේ විතර වෙනකොට. එතකොට ඒ වෙනකොට ලෝකයාම මේ අපිට ඉංග්‍රීසි උගන්වන්න ආවේ නැහැ. අපේ භාෂාව තමයි එතකොට හැම sannivedanayakම සිද්ධ කළේ. හැබැයි අද බැරි වෙලාවත් කවුරු හරි රාජ්‍ය නායකයෙක් ගිහිල්ලා ලෝකයේ ඉහළම තැනකට ගිහිල්ලා සිංහලෙන් කතා කරනවා කිව්වොත් එහෙම ඒක දකින්නේ මෙයාට සිංහල විතරයි පුළුවන් ඉංග්‍රීසි බෑ කියලා. හැබැයි එයා ඉංග්‍රීසි දැනගෙන වුණා සිංහලෙන් කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අනන්‍යතාවය. ඔව්. ඉතින් අපි මේ අවසාන කාල වේලාව මම හිතන්නේ තව තියෙන පොඩි වෙලාවක්. ඒකත් එක්ක සඳහන් කරන්න ඕනේ මේ වැරදි අදහසක් යන්න පුළුවන්. දැන් කවුරු හරි හිතන්න පුළුවන් දැන් ඕවා නම් අතීතයේ කියපු දේවල් දැන් මේ වර්තමානයේ ඕවත් එක්ක කොහොමද කටයුතු කරන්නේ මේ නවීන ලෝකයේ කියලා. එතෙන්ට දෙන්න තියෙන උත්තරය තමයි අපිට මේ පාරම්පරික දැනුම් පද්ධතියත් එක්ක මේ සංස්කෘතියත් එක්ක අපිට මේ නවීන ලෝකයේ තියෙන මෙවලම් පාවිච්චි කරන්න පුළුවන්. ඒවට පහසුව සඳහා. දැන් මේ වැඩසටහන රූපවාහිනියෙන් විතරක් නෙවෙයිනේ. මුහුණු පොත ඔස්සේත් යනවා. එතකොට මුහුණු පොත කියන එක අපේ දෙයක් නෙවෙයි. ඒ උපකරණයත් අපේ දෙයක් නෙවෙයිනේ. හැබැයි අපේ දේ යොමු කරන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපේ දේ හානි කරන්න පාවිච්චි කරන එක තමයි ගොඩක් දුරට සිද්ධ වෙන්නේ. දැන් මාධ්‍ය ආයතන ගත්තාම ගොඩාක් ලංකාවේ මාධ්‍ය ආයතන තියෙන සිංහල භාෂාව සම්පූර්ණ විනාශ කරන විකෘති කරන කණ්ඩායම් අතර ප්‍රමුඛතම කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. ඒක රහසක් නෙවෙයි. එතකොට ඒක තුල මේ ගුවන් කාලය තුල නැත්තම් මේ අවස්ථාව තුල අපේ දේවල් රැකගන්න පෙළඹෙන නාලිකාවක් තියෙනවා. අපි දන්න නාලිකා සමහරක් ඒවා තියෙනවා. එහෙම ඒවා තියෙනවා. එතකොට ඒ කියන්නේ හොඳටත් පාවිච්චි කරන්න පුළුවන් නරකටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හොඳට පාවිච්චි කරන්න මනස දෙන්න ඕනේ අපේකමත් එක්ක. අපේ සංස්කෘතිය අපේ දැනුම් පද්ධතියත් එක්ක තමයි ඒක දෙන්න ඕනේ. එහෙම දුන්නාම අරවත් උපයෝගී කරගෙන යන්න පුළුවන්කම තියෙනවා මේකට හානියක් නොවි ජීවත් වෙන්න. ජීවිතය කියන කාරණාවේදී අපි අපේය කියලා අල්ලා ගන්න දේවල්
සහ අපි අපේය කියලා හිස්මුතුන්ලා තියාගන්න දේවල් ඇත්තටම අපේද? ඒ වගේම අපි මේ දේවල් අපේ නම් ඒ දේවල් රැකගන්න උත්සාහ කරනවද? තවත් මතු පරපුරක් වෙනුවෙන් ඒ දායාදයන් තිරින කරන්න ඔබ උත්සාහවන්ත වෙනවද? හෙට බිහි වෙන්න ඉන්න ඔබේ දරුවා ගැන හිතලා ඔබ යමක් රැකගත්තද කියන කාරණේ ඔබ ඉන්න ඔබට ඒ ප්‍රශ්නේ අපි යොමු කරනවා යමක් හිතන්නට දෙයක්ත් එකතු කරමින් අලුත් දේවල් අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. නමුත් අපි මුල අමතක කරනවා නෙවෙයි කරන්න ඕනේ. අපි ඒ දේවලුත් අපේ ජීවිතයට එකතු කරගෙන අපේ ජීවිතය වර්ණවත් කරගන්න ආලෝකයක් කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම අපි කෙනෙක් කියන්න පුළුවන් අපේ ස්වාමින් වහන්සේ කිව්වා වගේම යල්පැන ගිය දේවල් වලින් අපේ යථාවත් ජීවිතයට වටිනාකමක් නැති වේවි කියලා. නමුත් ඒ කරුණු කාරණාවන් ඒ ක්‍රමවේදයන් සහ ඒ දේවල් අපේ ජීවිතයට ඈඳා ගන්න පුළුවන්. අර ස්වාමින් වහන්සේ කිව්වා වගේම නව තාක්ෂණය නව දේවල් අලුත් දේවල් අලුතෙන් බිහිවන දේවල් අපි අත්හදා බලන දේවල් මේ දේවල් වලට උපයෝගී කරගෙන හොඳ දෙයක් සමාජගත කරන්න ඔබට පුළුවන්කමක් ලැබේවි. අපේ උරුමයත් සමගින්ම හැමදාමත් මුතුම් දේශයක අභිමානය රැගෙන අපේ නාලිකාව ප්‍රෞಢත්වයේ අභිමානයෙන් යුතුවයි නිරන්තරයෙන්ම මේ සෑම වැඩසටහනක්ම සුබස රකමින් ඔබට දායාද කරන්නේ. එවනම් ඔබේ නිවහනින් සමුගන්නටයි සූදානම් වෙන්නේ. අපේ ගෞරවපූර්වක ආරාධනය පිළිගෙන අද දවසේ අපේ සජීව සාකච්ඡාමය වැඩසටහන සඳහා වැඩම අවදාළ කැලණිය වේවැල්දෝබ ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන පරිවේනී නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය දෙහිපේ චන්දවිමල ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවයි ප්‍රාර්ථනා කරන වැඩසටහන නිමාවත් සමගින්ම ඔබේ නිවහනින් සමුගන්නව නැවතත් මුණ ගැහිමේ බලාපොරොත්තුව ඔබට ලබා දෙමි. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.